හරි දරුවනේ අද අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ අපේ ටියුට් එකේ පිටු අංක 24 ඒ පිටුවේ ඔයගොල්ලන්ගේ සඳහන් කරලා තිනවා මූලික ආර්ථික සංකල්ප කියලා මාතෘකාවක්. දැන් මෙතන මේ පොදු නමක් අපි පාවිච්චි කරනවා. නමුත් විභාගයේ එහෙම වචනයක් පාවිච්චි කරන්නේ නැහැ. කියන්නේ මේ ආර්ථික විද්‍යාව අපි ඉගෙන ගන්නකොට ආර්ථික විද්‍යාව තුල තියෙනවා මූලිකම සංකල්ප කීපයක්. ඉගෙන ආර්ථික විද්‍යාව බිහි වෙන්නෙත් මේ සංකල්පත් එක්කම. ඒ නිසා අපි මේ සංකල්ප වලට කියනවා මූලික ආර්ථික සංකල්ප කියලා. ඒ කියන්නේ ආර්ථික විද්‍යාවේ මූලිකම වෙලා තියෙන සංකල්ප ටික. විභාගයට කවදාවත් අහන්නේ නැහැ මූලික ආර්ථික සංකල්ප මොනවාද කියලා. හොඳේ. ඉතින් අර මේ සියලුම සංකල්ප එක ගොනුවක් කරගන්න ඕනින්ද තමයි අපි මාතෘකාවක් දාලා තියෙන්නේ මූලික ආර්ථික සංකල්ප කියලා. හැබැයි මේ සංකල්ප වෙන වෙනම විභාගෙට ප්‍රශ්න විදියට අහන්න පුළුවන්. දැන් අපි පළවෙනියටම සාකච්ඡා කරන්නේ ආර්ථික විද්‍යාව තුල හිඟකම කියන්නේ මොකක්ද? මතක තියාගන්න මේ ලෝකේ ආර්ථික විද්‍යාව කියන විෂයක් බිහි වෙන්නත් ඒ හා සම්බන්ධ වෙච්ච සියලුම පර්යේෂණ අධ්‍යයනයන් සිද්ධ කරන්නත් පළවෙනිම හේතුව වෙන්නේ හිඟකම කියන සංකල්පය. මේ ලෝකේ හිඟකමක් නැත්තම් ආර්ථික විද්‍යාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ආර්ථික විද්‍යාව විතර නෙමෙයි මේ ලෝකේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ පුතේ හිඟකමක් නොතිබ්බනම්. ඒ කියන්නේ මේ ලෝකේ මේ අපි දකින සියලුම ප්‍රශ්නවලට පළවෙනිම හේතුව තමයි හිඟකම. බලන්න එතකොට මේ ආර්ථික විද්‍යාව තුළ උගන්වන මේ පුංචි සංකල්පයක් වගේ පෙවුනට මේක තමයි මුළු ලෝකෙම පාලනය කරන සංකල්පය. මොකද්ද මේ හිඟකම කියන වචනේ තේරුම? බලන්න කියවල. මිනිස්සුන්ගේ තියෙන අසීමිත ආශාවල් ඉෂ්ට කර ගැනීමට මේ ලෝකේ තියෙන සම්පත්තික ප්‍රමාණවත් මදි කියන අදහස තමයි හිඟකම කියන සංකල්පයෙන් අදහස් කරන්නේ. මේක ප්‍රායෝගික වචනයක් නේද? හිතන්නකෝ අපි ළඟ තියෙන සම්පත්තිකයෙන් අපේ හිතේ තියෙන ඔක්කොම ආශාවල් ඉෂ්ට කරගන්න පුළුවන්ද? බැහැනේ නේද? අපේ හිතට එන ආසාවල් සියල්ලම අපි ළඟ තියෙන සම්පත් ප්‍රමාණයෙන් ඉෂ්ට කරගන්න බැහැ. අන්න එහෙම අපේ ආශාවල් සියල්ලම අපි ළඟ තියෙන සම්පත් ටිකෙන් ඉෂ්ට කරගන්න බැරි වීමට තමයි අපි කියන්නේ හිඟකම කියලා. එහෙමනම් අපිට තේරෙනවා සෑම මිනිස්සෙක්ම හිඟකමකට මුහුණ දෙනවා. නේද? කොච්චර සල්ලි තිබෙන මිනිස්සෙක් වුණත් එයාටත් හිඟකම කියන සංකල්පේ නැත්නම් හිඟකම කියන ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. ඇයි එහෙම කියන්නේ? නිකන් හිතන්නකෝ කෝටි ලක්ෂයක් විතර දින මිනිස්සෙක් නේද? කියන්නේ මැරෙන දුරාවට වියදම් කරත් වියදම් කරලා ඉවර කරන්න බැරි තරම් මුදලක් තියෙන මිනිස්සෙක්. ඒ මිනිස්සයාට හිඟකම අදාළ වෙන්නේ නැද්ද? හිඟකම කියන්නේ පුතේ සල්ලි නැතිකම නෙමෙයි හොඳේ. දැන් සල්ලි නැත්තම් අපි ඒකට කියන්නේ නිකන් සරල අදහස් තමයි දුප්පත්කම. දුප්පත්කම කියන්නේ හිඟකම නෙමෙයි. අපි හැමතිස්සෙම හිඟකමේදී බලන්නේ සල්ලි විතරක්ම නෙමෙයි. සල්ලිත් එක්ක අනිකුත් සම්පත් ටිකත් ප්‍රමාණවත් වෙනවද නැද්ද? නිකන් හිතන්නකෝ අතිශය සල්ලි තියෙන මිනිස්සෙකුට අපි ගමු බිල් ගේට්ස් නේද? ලෝකේ ධනවත්ම පුජ්‍යලයෙක්නේ. ඒකට බිල් ගේට්ස්ට හිඟකම අදාළ නැද්ද? නිකන් හිතන්න පුතේ එයාට පුළුවන්ද නාන ගමන් ටීවී බලන්න? එයාට පුළුවන්ද නාන ගමන් ඇමරිකාවෙන් ඉඳන් ඉන්දියාවට එන්න? බෑ. එයාටත් බලන්න එයාටත් හිඟකමකට මුහුණ දෙන්න වෙන අවස්ථා තියෙනවා නේද? කාලය කියන දේ ගත්තොත් පුතේ අපේ ජීවිතයේ කාලය කියන දේ අනිවාර්යෙන්ම අපේ හිඟකමකට හේතුවක් වෙනවා. එකම වෙලාවකදී අපිට කරගන්න පුළුවන් වැඩ ප්‍රමාණය සීමිතයි.
අපිට ගමනක් යන්නත් ඕනේ, පොතක් කියවන්නත් ඕනේ, නිදා ගන්නත් ඕනේ එකම වෙලාවක. දැන් බලන්න අපේ ආශාවන් තුනයි. හැබැයි තියෙන්නේ එකම වෙලාවයිනේ. එතකොට බලන්න අපි ළඟ තියෙන කාලය කියන සීමිත සම්පතෙන් අපේ අර ඔක්කොම ආසාවල් ටික ඉෂ්ට කරගන්න බැරි වෙනවා නේද? එතකොට එහෙමනම් මේ ලෝකේ ඉන්න හැම කෙනෙකුම හිඟකම කියන ගැටලුවට මුහුණ දෙනවා නේද? සමහරක් අය සල්ලිත් එක්කම ඔක්කොම ප්‍රශ්න තියෙනවා සමහරක් අයට. සල්ලිත් නැහැ, කාලයත් නැහැ, තව සම්පතුත් නැහැ. සමහරක් අයට සල්ලි තිබුණට අනිකුත් සම්පත් ඒගොල්ලන්ට නැහැ. කොයි තරම් තැනකින් ඕනම මිනිහෙක් මේ හිඟකම කියන ප්‍රශ්نين බේරුණත් අවසානට පුතේ කාලය කියන තැනදී හැමෝම හිඟකමකට මුහුණ දෙනවා. ඒ හින්දා හොඳට මතක තියාගන්න. මොන දේ මොන විදියට කිව්වත් හිඟකම කියන එක සෑම කෙනෙකුටම පොදුයි. ඒක ඉවර කරන්න බැහැ. ඉවර කරන්න පුළුවන් එක විදිහක් තියෙනවා. මොකද්ද? ඒක අර නිකන් බුදුහාමුදුරුවෝ කියපු කතාව තමයි ඉතින් කියන්නේ. මිනිසුන්ගේ ආශාවල් පාලනය කරගත්තොත් අන්න හිඟකමක් ඇති වෙන්නේ නෑ. තමන්ට ජීවිතේ තියෙන එක ආසාවයි නම් අපෝ මේ තියෙන සම්පත් හොඳටම ඇති. ඒ ආසාව ඉෂ්ට කරගන්න. නේද? එහෙමනම් හිඟකම කියන ප්‍රශ්නය මිනිසුන්ගේ උවමනා අසීමිතව තියෙන තාක්කල් සහ සම්පත් සීමිතව තියෙන තාක්කල් ඉවර කරගන්න හම්බ වෙන්නේ විසඳ ගන්න හම්බ වෙන්නේ නෑ. ඉතින් මම මේ ප්‍රායෝගික කතන්දරයක් එක්ක මම මේ සංකල්පය පැහැදිලි කරේ. ඒ නිසා ඔයාලත් මේක ප්‍රායෝගිකව දකින්න. ඕගොල්ලොන්ගේ ජීවිතෙත් හිඟකමකට මුහුණ දෙන අවස්ථා බලන්න. දැන් රුපියල් 100ක් අතට ලැබුණාම අපිට ඕකෙන් කරන්න හිතන වැඩ ගොඩයි. නේද? එතකොට අපි ළඟ තියෙන සම්පත රුපියල් 100 විතරයි. හැබැයි අපේ ආශාවන් අසීමිතව තියෙනවා. අන්න එතකොට ඔයා හිඟකමකට මුහුණ දෙනවා. නේද? ඉතින් බලන්න අපි ජීවිතේ අපිටත් මේ හිඟකම කියන ගැටලුව පොදු වෙලා තියෙනවා. රයිට් මේ නිර්වචනය අනිවාර්යෙන් කටපාඩම් කරගන්න ඕනේ පුතේ. මේ බලන්න මෙතන පැහැදිලිවම කියනවා මේක සෑම සමාජයකටම පොදු වෙච්ච මූලිකම ආර්ථික ප්‍රශ්නය. විභාගෙට අහන්න පුළුවන් සෑම සමාජයකටම පොදු වූ මූලික ආර්ථික ප්‍රශ්නය මොකක්ද කියලා. ඔකට ඔයගොල්ලෝ ලියන්න ඕනේ ඒක හිඟකම කියන උත්තරේ. නිකන් හිතන්න ලංකාව දුප්පත්නේ. ඒකින්ද ලංකාවට හිඟකම කියන ගැටලුව තියෙනවා. ඇමරිකාව සල්ලි තියෙනවනේ. ඒතර ඇමරිකාවට හිඟකම කියන ගැටලුව නැද්ද? මං ඉස්සෙල්ලත් කිව්වා සල්ලි තියෙනවද නැද්ද කියන එකෙන් අදහස් කරන්නේ දුප්පත්කමද පෝසත්කමද නේද? දුප්පත්කමයි පෝසත්කමයි කියන එක වෙනම සංකල්පයක්. හිඟකම කියන්නේ වෙනම සංකල්පයක්. හැම තිස්සෙම ඕගොල්ලෝ උත්තරේ ලියනකොට පුතේ ඕගොල්ලෝ හරියටම පැහැදිලි කරන්න. හිඟකම කියන එකෙන් නිර්වචනය කෙරෙන්නේ මෙන්න මේකයි කියලා ලියන්න. දුප්පත්කම කියන්නේ තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න සල්ලි නැතිකම. ඒක වෙනම දෙයක්. එතකොට අන්නේ නිර්වචන දෙක හරහා අපි පෙන්නනවා හිඟකම කියන්නේ එක සංකල්පයක්, දුප්පත්කම කියන්නේ තව සංකල්පයක් කියලා. විභාගෙදී හැමතිස්සෙම මතක තියාගන්න තාර්කිකව උත්තරේ ඔප්පු කරන්න. තාර්කිකව උත්තරේ ඔප්පු කරන්න තියෙන හොඳම විදිය තමයි ඒ සංකල්පයට අදාළ නිර්වචනය ලියන්න. ඒ සංකල්පයට අදාළ නිර්වචනය කියලා අපිට කියන්න පුළුවන් නැත්නම් ඒ සංකල්පයේ අදහස ලියන්න. ඒ සංකල්පවල අදහස වෙන වෙනම ලිව්වහම ඕනම කෙනෙක්ට පේනවා මේ සංකල්ප කිහිපයක් නම් ඒ අතර පොඩි පොඩි වෙනස්කම් තියෙනවා කියලා. ඒ හින්දා හිඟකම කියන්නේ දුප්පත්කමද කියලා විභාගෙට ඇහුවොත් ඔයගොල්ලෝ මුලින්ම හිඟකම කියන සංකල්පය නිර්වචනය කරන්න. ඊට පස්සේ දිලිඳු බව නැත්නම් දුප්පත්කම කියන සංකල්පය නිර්වචනය කරන්න. එතකොට නිකම්ම ඒ දෙක අතර සැසඳීමක් සිද්ධ වෙලා තියෙනවා. රයිට්. ඊළඟට මෙන්න වැදගත්ම ප්‍රශ්නයක් මේකත් විභාගෙට අහනවා. හිඟකම කියන ගැටලුව මතුවෙන්නේ ප්‍රධාන ලක්ෂණ දෙකක් නිසා. නැත්නම් අපි කියනවා පුතේ හිඟකමට හේතු දෙකක් තියෙනවා. මේ නිර්වචනය තුලක් තියෙන හේතු දෙක. මොකක්ද හේතු දෙක? මිනිස්සුවමනා සීමිත වෙන එකයි සම්පත් සීමිත වෙන එකයි. රයිට් අපි එනම් මෙතන ලියාගමු ඒක නේද? පළවෙනි එකේ ලියා ගන්න මිනිස් උවමනා අසීමිත වීම. මිනිස් උවමනා අසීමිත වීම. දෙවෙනි එකේ සම්පත්
සීමිත වීම සම්පත් සීමිත වීම ඇයිති ඔන්න පළවෙනි වැදගත්ම සංකල්පය අපි මේ කතා කරේ මේක අනිවාර්යෙන් කටපාඩම් කරගන්න. හිඟකමට හේතු මොනවද කියන එක. රයිට් ඊළඟට මේවා නිකන් තියරි ප්‍රශ්න මේවා. මෙතන අපි කියනවා ආර්ථික විද්‍යාව බිහි වෙන්නෙම හිඟකමක් කියන ගැටලුවක් තියෙන නිසා කියලා. ඒ නිසා අපි කියන මේ ආර්ථික විද්‍යාව තුල සම්පූර්ණයෙන්ම කතා කරන කේන්ද්‍රීය ගැටලුව තමයි හිඟකම කියලා. ඒ කියන්නේ ආර්ථික විද්‍යාව බිහි වෙලා තියෙන්නේ. නැත්නම් ආර්ථික විද්‍යාවේදී මුහුණ දෙන ප්‍රධානම ගැටලුව තමයි හිඟකම කියන්නේ. එහෙම වෙන්නේ ඇයි කියලා විභාගෙට අහනවා. කේන්ද්‍රීය ගැටලුව වෙන්නේ ඇයි කියලා. මෙන්න මේ උත්තර තුන කටපාඩම් කරලා ලියන්න. මේක ඉතින් කටපාඩම් කරලා ලියන්න. මොකද මේකේ වෙන තාර්කයක් ඇතුව උත්තරයක් දෙන්න බෑ හොඳේ. ඒකයි මම කිව්වේ මේක තියරි පැත්තක් කියලා. ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ගැටලුව ලෙස හිඟකම හඳුන්වන්නේ ඇයි කියලා විභාගෙට ඇහුවොත් මෙන්න මේ උත්තරේ ලියන්න. හරි. right. ඊළඟට ඔන්න අපි වැදගත් සංකල්ප කීපයකට එනවා. මේ තියෙන්නේ පුතේ එක් අවුරුදු වලදී හිඟකම පිළිබඳව අහපු ප්‍රශ්න. එක අවුරුද්දක ඇහුවා හිඟකම කියන්නේ සාපේක්ෂ අර්ථයකින් යුත් සංකල්පයක් පැහැදිලි කරන්න කියලා. දැන් බලන්න මේ විභාගෙට අහපු ප්‍රශ්න තමයි අපි මේ නෝට් එකක් විදිහට හදලා තියෙන්නේ. හොඳේ. රයිට්. එතකොට බලන්න මොකද්ද මේ සාපේක්ෂ අර්ථයක් කියන්නේ? සාපේක්ෂ කියන්නේ ඇයි පුතේ? තවත් එකක් එක්ක සංසන්දනය කරලා තමයි ප්‍රකාශ කරන්නේ. දැන් හිඟකම නිර්වචනය කරන විදිය පොඩ්ඩක් බලන්න. හිඟකම නිර්වචනය කරන්නේ උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් නැතිවීම කියලා කියන්නේ. ඒ කියන්නේ පුතේ හිඟකම කියන එක තනියෙන් විග්‍රහ කරන්නේ නැහැ. දැන් අපි කිව්වොත් හිඟකමෙන් අදහස් වෙන්නේ සම්පත් සීමිත බවයි. නෑ ඒකම කියන්නේ සම්පත් සීමිත බව කියන්නේ වෙනම වචනයක්. ඒ වගේම හිඟකම යන්නේ අදහස් වෙන්නේ උවමනා අසීමිත බවයි. නෑ ඒකත් හිඟකම කියන එකෙන් අදහස් වෙන්නේ. උවමනා අසීමිතයි කියන්නේ වෙනම එකක්. මෙන්න මේ දෙන්නම එකට සංසන්දනය කරනකොට තමයි පුතේ හිඟකම කියන ගැටලුව ඇති වෙන්නේ. උවමනා අසීමිත වෙලා ඒට සාපේක්ෂව රටේ තියෙන සම්පත් සීමිත වුණොත් මේ දෙක එකට සංසන්දනය කරනකොට තමයි හිඟකම කියන සංකල්පය බිහි වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න හිඟකම කියන්නේ උවමනා අසීමිත වීමවත් එම නැත්නම් සම්පත් සීමිත වීමවත් නෙමෙයි. උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් නොවන එකට තමයි අපි හිඟකම කියන්නේ. එතකොට බලන්න අපි මේ සංකල්ප දෙකක් සැසඳීමක් තුලින් තමයි මේ සංකල්පය ගොඩනගා ගන්න. නේද? මෙතන තියෙන සංකල්ප දෙකක්. ඒ කියන්නේ අසීමිත උවමනයි සීමිත සම්පතුයි සංසන්දනය කිරීම හරහා තමයි හිඟකම කියන සංකල්පය ලෝකෙට බිහි වෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ හිඟකම කියන්නේ සාපේක්ෂ අර්ථයකින් යුත් සංකල්පයක් කියලා. රයිට් දැන් බලමු අපේ නෝට් එකේ තියෙන පැහැදිලි කිරීම. මේ බලන්න. කියව ගන්න බලන්න මෙතන ඉඳන් මෙතෙන්ට. රයිට් මං හිතනවා ඕගොල්ලන්ට මේක කියව ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. දැන් මේ පළවෙනි කොටසෙන් කියන්නේ මේ හිඟකම පිළිබඳ ගැටලුවේදී ප්‍රධානම වචනය වෙන්නේ උවමන. මොකද අපි ළඟ තියෙන සම්පත් ටික හරහා හිඟකමක් බිහි වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ ඒ සම්පත් වලින් ඉෂ්ට කරගන්න පුළුවන් උවමනා ප්‍රමාණය මත. දැන් අපි දන්නවනේ රටක පවතින සම්පත් ප්‍රමාණය
එහෙම එකපාරට වෙනස් කරන්න බෑ. එහෙනම් සම්පත් ප්‍රමාණය අපි සාමාන්‍යයෙන් සලකන්නේ ස්ථාවරව පවතිනවා කියන. හැබැයි ඒ උවමනා තියෙන ප්‍රමාණය මත තමයි තීරණය වෙන්නේ රටේ තියෙන සම්පත් වලින් උවමනා ටික ඉෂ්ට කරගන්න පුළුවන්ද බැරිද කියන දේ. උවමනා ඕන වෙලාවක වැඩි කරන්න පුළුවන් අඩු කරගන්න පුළුවන් නේද? ඒක තියෙන්නේ අපේ සිතුවිලි මත. ඉතින් අන්න එතෙන්දී කියනවා මේ හිඟකම කියන සංකල්පයේදී සම්පත් කියන්නේ රටේ තියෙන සම්පත් ප්‍රමාණයට වඩා මිනිස්සුන්ගේ උවමනා පිළිබඳ තමයි වඩා සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. ඊළඟට මෙතෙන්දී අපි සාකච්ඡා කරපු කාරණාව කියනවා මේ උවමනාවන්ට සාපේක්ෂව රටේ තියෙන සම්පත් ප්‍රමාණවත් නොවුනොත් තමයි හිඟකම කියන ගැටලුව ඇති වෙන්නේ කියලා. ඒතර මෙන්න මේ කොටසින් තමයි ඔය සාපේක්ෂ අර්ථයක් කියන අදහස ඉදිරිපත් කරන්නේ. ඊළඟට විභාගයට තව අහපු ප්‍රශ්නයක් තමයි මේ දුප්පත් රටවල් පොහොසත් රටවල් කියලා මේ හිඟකම කියන ගැටලුව වෙනස් වෙනවද නැද්ද කියන. ඒ කියන්නේ දුප්පත් රටවල් වලට විතරයි හිඟකම කියන ගැටලුවට මුහුණ දෙන්න ඕනේ. පොහොසත් රටවල් වලට එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා විභාගයට දුන්නා. අපි ඒක උගන්වනවා හිඟකම කියන ගැටලුව සෑම සමාජයකටම පොදුයි කියලා. බලන්න පැහැදිලි කිරීමක් මම කලිනුත් කරා. මේක පොඩ්ඩක් කියවලා බලන්න. ඊළඟට බලන්න එතන තුන්වෙනි එක දැන් මේක පැහැදිලි කරන්න දෙයක් නැහැ මොකද මේවා මම පැහැදිලි කරා දැනට. මේ තුන්වෙනි එකත් මම ඔයගලන්ට පැහැදිලි කරා. හිඟකම කියන්නේ එක සංකල්පයක්, දිලිඳු බව, දුප්පත්කම කියන්නේ තවත් සංකල්පයක්. නේද? බලන්න දිලිඳු බව කියන එකේ නිර්වචනය මූලික ජීවන අවශ්‍යතා ඇතුළත් අවම ජීවන මට්ටමක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන ආදායමවත් ලැබෙන්නේ නැත්නම් අන්න අපි ඒගොල්ලෝම දිලින්දෝ කියලා හඳුන්වනවා. ඔයගලන්ට මේක පුතේ 11 වෙනි පාඩමේදී තියෙනවා. ඒ කියන්නේ 13 වසරේ අන්තිම හරියේදී තියෙනවා දිලිඳුභාවය කියන සංකල්පය. ඒතර දිලිඳු බව කියන්නේ පුතේ මිනිහෙක්ගේ මූලික අවශ්‍යතා ඉෂ්ට කරගන්න තරම්වත් එයාට මුදලක් ලැබෙන්නේ නැතිවීම. එතකොට ඒක හැමතිස්සෙම බලන්නේ මූලික අවශ්‍යතා ඉෂ්ට කරගන්න බහඬ කොච්චරක් ඕනේද? ඒ මුදල් ප්‍රමාණය ඒගොල්ලෝ ආදායම් විදිහට උපයනවාද? එච්චරයි බලන්නේ. දිලිඳු බව කියන එක චෙක් කරන්නේ මිනිහේ කවම වශයෙන් කන්න බොන්න ඕනේ බහඬ ප්‍රමාණයක් තියෙනවනේ. අන්නේ බහඬ ප්‍රමාණයවත් මිලදී ගන්න එයාට ආදායමක් ලැබෙනවද? ලැබෙනවා නම් එයා දුප්පත් නෑ. එයාට මේ මුදලවත් ලැබෙන්නේ නැත්නම් එයා දුප්පත් කියලා තමයි සලකන්නේ. හැබැයි හිඟකම කියන්නේ ඒකද? හිඟකම කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් උවමනාවන් වලට සාපේක්ෂව තියෙන සම්පත් ප්‍රමාණය සීමිත වීම. නැත්නම් ප්‍රමාණවත් නොවීම. එතකොට අපිට පේනවා එතනදී අපි සලකන්නේ මිනිස්සුන්ගේ සම්පූර්ණ අවශ්‍යතා ටික සහ එයා සතුව තියෙන සම්පූර්ණ සම්පත් ප්‍රමාණය. නමුත් දිලිඳුභාවයේදී බලන්නේ මිනිහෙක්ගේ මූලිකම අවශ්‍යතා ඉෂ්ට කරගන්න ඕන කරන බහඬ ප්‍රමාණයක් ඒ බහඬ ප්‍රමාණයට අදාළ වෙන ආදායමත් උපයනවාද කියන. ඒතොර එhmenan අපිට පේනවා මේ කතා කරන්නේ එකිනෙකට වෙනස් වූ සංකල්ප දෙකක් පිළිබඳ නේද? ඒ වගේම මතක තියාගන්න දිලිඳුභාවයෙන් මිදෙන්න ඕනම කෙනෙකුට හැකියාවක් තියෙනවා. මේ බලන්න මෙතන ලස්සනට එක්කෙනවා. යම් පුජ්‍යලයක් ආදායම් මට්ටම උපයා ගැනීමට හැකි වුවොත් සමත් වුණොත් එයා දිලිඳුභාවයෙන් මිදෙනවලු. දැන් අපි මම ඔයගොල්ලන් නිකන් සාමාන්‍ය දැනීමට කියන්න. සාමාන්‍යයෙන් අපේ රටේ එක පුජ්‍යලයක් රුපියල් 5000ක් උපයනවා නම් ඒ කෙනා දිලිඳුභාවයෙන් මිදෙනවා. එයාගේ ආදායම 5000ට අඩුයි නම් අන්න එයා දිලින්දෙක් කියලා සලකනවා. දැන් එතකොට අපිට පේනවා එයා 5000ට වඩා උපෙව්වොත් එයා දිලිඳුභාවයෙන් ඉවත් වෙනවා. ඒ කියන්නේ දිලිඳුභාව නැති කරන්න පුළුවන්. හැබැයි හිඟකම කියන එක පුතේ. හිඟකම කියන එක දීර්ඝ කාලීන ගැටලුවක්. ඒක විසඳ ගන්න අමාරු ගැටලුවක්. මේ බලන්න ඒක පැහැදිලි කරනවා මෙතන. එම ගැටලුව දීර්ඝ කාලීන ගැටලුවක්.
ඒ කියන්නේ හිඟකම කියන්නේ දීර්ඝකාලීන ගැටලුවක් කියලා කියනවා. right ඊළඟට විභාගයට ප්‍රශ්නයක් ඇහුවා හිඟකම කියන එකෙන් අදහස් කරන්නේ සම්පත් නොමැති බවද කියලා. හිඟකම කියන්නේ සම්පත් නොමැති බවද? සම්පත් නැහැ කියලාද කියන්නේ? නෑ අපි එහෙම එකක් කියන්නේ නේද? සම්පත් තියෙනවා. ඒ තියෙන සම්පත් ප්‍රමාණය මිනිස් උවමනාවන්ට සාපේක්ෂව ප්‍රමාණවත් නැහැ කියලා කියන්නේ. ප්‍රමාණවත් නැහැ. ප්‍රමාණවත් නැහැ කියන්නේ ඇත්තේ නැහැ කියන එක නෙමෙයිනේ. නේද? යම් සම්පත් ප්‍රමාණයක් තියෙනවා ඒ ටික මිනිස් උවමනාවන්ට සාපේක්ෂව ප්‍රමාණවත් නොවන බව තමයි අදහස් කරන්නේ. එහෙම නැතුව රටේ සම්පත් නොමැති බව නෙමෙයි ඒකෙන් අදහස් කරන්නේ. මේ කාරණාවත් පොඩ්ඩක් කියව ගන්න. මේවා නම් දැන් ඉතින් කියෙව්වහම තේරෙනවා හොඳේ. අකාර්යක්ෂම සම්පත් භාවිතයේද මේකෙන් අදහස් කරන්නේ. මේකත් මේ ඊටමත් ආසන්නයේදී අහපු විභාග ප්‍රශ්නයක්. හිඟකම කියන එකෙන් අදහස් වෙන්නේ අකාර්යක්ෂම සම්පත් භාවිතයේද. තව ලස්සනට ඕක ප්‍රශ්නයක් ඇහුවා. මෙන්න මෙහෙම ඇහුවා ප්‍රශ්නේ. සම්පත් කාර්යක්ෂමව භාවිතා කරොත් හිඟකම නැති කරගන්න පුළුවන්ද? සම්පත් කාර්යක්ෂමව භාවිතා කරොත් හිඟකම නැති කරගන්න පුළුවන්ද කියලා. ඒකම නේද මේ මෙතන මේ මාතෘකාවක් ඉදිරියට දීලා තියෙන්නේ. දැන් සම්පත් කාර්යක්ෂමව භාවිතා කරොත් හිඟකම නැති කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ හිඟකමට හේතුව වෙලා තියෙන්නේ මොකද්ද? සම්පත් අකාර්යක්ෂමව භාවිතා කිරීම. දැන් ඇත්තටම හිඟකමට හේතුව සම්පත් අකාර්යක්ෂමව භාවිතා කිරීමද? මේ මෙතන බලන්න ඕගොල්ලන්ගේ කලින් පිටුවේ මෙතන ලිව්වේ අර හිඟකමට හේතු දෙක. දැන් එතන ලියලා තියෙනවද සම්පත් අකාර්යක්ෂමව භාවිතා කිරීම කියලා? නෑ නේද? හිඟකමට හේතුව සම්පත් අකාර්යක්ෂමව භාවිතා කිරීම නෙමෙයි. නේද? එහෙනම් ඉතින් සම්පත් කාර්යක්ෂමව භාවිතා කරා කියලා හිඟකම නැති කරගන්න හැකියාවකුත් නෑ. ඒකට මතක තියාගන්න හේතුව අර අපි කියන්නේ හේතුවයි ඵලයයි කියලා නේද? බුද්ධ ධර්මයේ උගන්වන්නේ. ඉතින් අන්නේ විදිහට අපි ගත්තොත් එහෙම අපිට කියත හැකි මේ හේතු දෙකට පිළිතුරු සැපයුවොත් තමයි ඒක හරහා බිහි වෙන ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ. ඒතකොට හිඟකමට හේතු දෙක දීලා තිනවා. ඔය හේතු දෙක නැති කරොත් හිඟකමත් නැති කරත හැකියි. හැබැයි මේ හේතු දෙක ඇරෙන්න වෙන මොන දෙයකට පිළියම් යෙදුවත් හිඟකම නැති කරන්න බෑ. එහෙමනම් අපි හොඳට මතක තියාගන්න ඕනේ. අකාර්යක්ෂම සම්පත් භාවිතය කියන්නේ හිඟකමට හේතුවක් නෙමෙයි. ඒ නිසා සම්පත් කාර්යක්ෂමව භාවිතා කරා කියලා හිඟකම නැති වෙන්නේ නෑ. ඒකත් මතක තියාගන්න. දැන් මේ ඉස්සරහට ඒ කොටස අපි සාකච්ඡා කරනවා. මෙතනට මම ඒක කිව්වේ දැන් මේ වචනේ තියෙන නිසා. හිඟකම කියන්නේ අකාර්යක්ෂම සම්පත් භාවිතය නෙමෙයි කියලා කියනවා. බලන්න මෙතන ලස්සනට මේක කියවලා පොඩ්ඩක්. right ඊළඟට තවත් කාරණාවක් කියනවා. හිඟකම කියන්නේ හිඟය කියන අදහස නෙමෙයිලු. ඒ කියන්නේ හිඟය කියන්නේ එක සංකල්පයක්, හිඟකම කියන්නේ තව සංකල්පයක්. මෙතන ඒක පැහැදිලි කරනවා යටින්. ඒ නිසා තමයි මෙතන විස්තරයක් කරලා නැත්තේ. හොඳේ. ඊළඟට අවසාන වශයෙන් කියනවා හිඟකම කියන්නේ తాවකාලික තත්ත්වයක් නෙමෙයිලු. తాවකාලිකයි කියන්නේ මොකද උදේ? ඒ කියන්නේ දැන් ප්‍රශ්නයක් තියලා ඊට පස්සේ ටික දවසක් යනකොට ඒ ප්‍රශ්නේ ඉවර වෙනවා. නේද? සදාකාලිකව මේ ප්‍රශ්නේ පේන්නේ නැහැ. ප්‍රශ්නයක් ඇති වෙනවා ඒ ප්‍රශ්නෙට පිළිතුරක් ලැබෙනවා. ඒකයි తాවකාලිකයි කියන්නේ. දැන් මෙතන කියනවා හිඟකම කියන්නේ తాවකාලික තත්වයක් නෙමෙයි. ඒ කියන්නේ දැන් මේ හිඟකම කියන ගැටලුව ඇති වෙලා තව ටික දවසකින් හිඟකම කියන ගැටලුව නැති වෙන්නේ නැහැ. මිනිස්සුවමනා අසීමිත වෙන තාක්කල් සහ මේ ලෝකේ තියෙන සම්පත් සීමිත වෙන තාක්කල් හිඟකම කියන ගැටලුව මේ ලෝකේ පවතිනවා. එහෙනම් හිඟකම කියන්නේ දීර්ඝකාලීන ගැටලුවක්. ඒක తాවකාලික තත්වයක් නෙමෙයි. ඒවල ඔන්න ඔය විදිහට සරල අදහසක් මේකේ ඔළුවේ තියාගන්න ඕනේ. විභාගෙට මේව අහන්නත් පුළුවන්. right. අපි එහෙමනම් දැන් අර මේ 6 වෙනි කාරණාවට අදාළව
සාකච්ඡා කරමු. හිඟය සහ හිඟකම කියන්නේ දෙකක්ද? හිඟයට කියන වචනයක් තමයි සැපයු මූණතාවය නේද? හිඟය සැපයු මූණතාවයක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ වෙළඳපොලේ සැපයුම අඩුවීම. නැත්තම් ඕකම අනිත් පැත්තට කියත හැකි පුතේ ඉල්ලුම වැඩිවීම කියලා. වෙළඳපොලේ බහඬ හිඟයක් කියලා කියන්නේ මිනිස්සු වැඩිපුර ඉල්ලනවා. ඒකේ අනිත් පැත්තට කියනවා මිනිස්සු අඩුවෙන් සපයනවා. ඕක තමයි හිඟයක් කියන්නේ. අන්නේ කතා කරපු සංකල්පයත් හිඟකමත් අතර තියෙන සම්බන්ධය හෝ වෙනස මොකක්ද කියලා තමයි අපි දැන් සාකච්ඡා කරන්නේ. රයිට් ඔයගොල්ලෝ පළවෙනියටම කරගන්න ඕනේ මෙහෙම දෙකට බෙදා ගන්න. දෙකට බෙදාගෙන මේ පැත්තෙන් ලියන්න හිඟකම, මේ පැත්තෙන් ලියන්න හිඟය. මේ පැත්තෙන් හිඟකම, මේ දකුණු අත පැත්තෙන් හිඟය. ලියාගන්න ටක් ගන්න. කම කියන පැත්තෙන් ලියාගමු. මේ පැත්තෙන් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් නොවීමයි. සම්පත් ප්‍රමාණවත් නොවීමයි. ඔන්න හිඟකම කියන සංකල්පයේ අදහස අපි ලිව්වා. දැන් හිඟය කියන පැත්තට ඇවිල්ලා දකුණු අත පැත්තේ කොටසට ඇවිල්ලා දැන් අපි ඒක හිඟය කියන එකේ තේරුම ලියාගමු. ලියන්න එතන ඉල්ලුමට ප්‍රමාණවත් සැපයුමක් නොමැතිවීමයි. සැපයුමක් නොමැතිවීමයි. ඔන්න දැන් අපි හිඟය සහ හිඟකම අතර තියෙන වෙනස එක කාරණාවක් හරහා පෙන්වනවා. ඔන්න කරුණු එකයි. රයිට් අපි දෙවෙනි කරුණ ලියමු. හිඟකම පැත්තෙන් මුලින්ම ලියමු. දීර්ඝකාලීන ගැටලුවකි. දීර්ඝකාලීන ගැටලුවකි. ඒ කියන්නේ හිඟකම කියන එක මේ ලෝකේ තියෙනකම්ම තියෙයි කියලා තමයි කියන්නේ. රයිට්. හිඟය පැත්තෙන් ලියා ගන්න දකුණු අත පැත්තේ කොටසෙන් කෙටි කාලීන ගැටලුවකි. කෙටි කාලීන ගැටලුවකි. ඒ කියන්නේ හිඟය කියන එක ඇති වෙලා තව ටික දවසකින් නැති වෙන්න පුළුවන්. කෙටි කාලීන ගැටලුව. රයිට්. දැන් අපි කරුණු දෙකක් හරහා සංසන්දනය කිරීම කරා. දැන් අපි තුන්වෙනි සංසන්දනය කිරීම කරමු. හිඟකම පැත්තෙන් ලියා ගන්න පුතේ. විසඳාගත නොහැකි ගැටලුවකි. විසඳාගත නොහැකි ගැටලුවකි. right. ඒ කියන්නේ මේක කොහොමදවත් විසඳන්න නම් බෑ. හැබැයි විසඳ ගන්න පුළුවන් එක ක්‍රමයක් තියෙනවා. මොකද්ද? මිනිස්සුවමනා සීමා සහිත කරොත් අන්න එදාට මේ ගැටලුව විසඳ ගන්න පුළුවන්. අපි කවුරුත් කැමතිද අපේ ආසාවල් පාලනය කරගන්න? නෑනේ. එතකොට එනම් මේ හිඟකම කියන ගැටලුව විසඳන්න හම්බ වෙන්නේ නෑ. right. හිඟය කියන පැත්තෙන් ලියමු. මේ පැත්තෙන් දකුණු අත පැත්තෙන් විසඳුමක් සහිත ගැටලුවකි. විසඳුමක් සහිත ගැටලුවකි. right. මං හිතනවා දැන් ඕගොල්ලෝ මේ සැසඳීම හරියට ලියාගෙන ඇති කියලා. නෝට් එක ලිව්වට විතරක් මදි පුතේ. නෝට් සම්පූර්ණ කරා කියලා විභාගේ පාස් වෙන්න බෑ. හොඳට මතක තියාගන්න. මේවා හොඳට කටපාඩම් කරගන්න. කටපාඩම් කරනවා කියන්නේ මේ මෙරීගෙන කරන්න දෙයක් නෙමෙයි මේ කියන්නේ. නිකන් ඔය එහෙට මෙහෙට යන ගමන් නිකන් මේවා සංසන්දනය කරන්න. හිඟය විසඳ ගන්න පුළුවන්. හැබැයි හිඟකම විසඳ ගන්න බෑ. අන්න ඒ වගේ නිකන් ඉන්න ගමන් ඕක ගැන හිතන්න. නැතුව මේ පොත අතේ අරන් එහෙම පාඩම් කරන්න අවශ්‍ය වෙන කාරණා නෙමෙයි මේ. හොඳ. පොත අතේ අරන් පාඩම් කරන්න ඕනේ සංකල්පයක් තියෙනවා. ඒවට වැඩි ආයාසයක් දරලා පාඩම් කරන්න මේවට ඉතින් ලොකු ආයාසයක් දරන්න ඕනේ නැහැ. හැබැයි මම විභාගෙට එනවා හොඳේ. මම මේ කියන්නේ මේවා පාඩම් කරන්න ලේසියි. right ඊළඟට මේ බලන්න තවත් විභාග ප්‍රශ්නයක්.
බලන්න දෙතුන් පාරක් කියව ගන්න බලන්න. එතකොට මේ ප්‍රශ්නේ පොඩ්ඩක් ඔයගොල්ලන්ට තේරෙයි. ඔයගොල්ලෝ වීඩියෝ එක පෝස්ට් කරලා මේක පොඩ්ඩක් කියව ගන්න. ඔයගොල්ලන්ට ඒකේ උත්තරේ ටයිප් කරලාම තිබ්බා. දැන් මේ උත්තරේ කොහොමද එන්නේ කියලායි ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ පුතේ. හොඳේ නැත්නම් උත්තරේ ලියා ගන්න එක නෙමෙයි වැඩේ. දැන් බලන්න මේ ප්‍රශ්නේ කියන විදිහ. පිරිමැසුම් ලෙස සම්පත් භාවිතා කරොත් හිඟකම පිළිබඳ ගැටලුව විසඳ ගන්න පුළුවන්. දැන් බලන්න විභාගෙදී අපිට දෙන්නෙම කැරට් අල. අපි හිතනවා ඔව් ඒක ඇත්ත හරි හරි එහෙනම් අපි මේ විදිහටම ලියමු කියලා. අපිත් කියනවා ඔව් හරි ප්‍රශ්නෙන් කියපු දේ හරි අපි එකඟ වෙනවා. හිඟකම නැති කරන්න පුළුවන් කියලා. අපි පන්තියේදී ඉස්කෝලේදී කියලා යවනවා හිඟකම කියන ප්‍රශ්නේ නම් විසඳන්න බෑ කියලා. විභාගෙට ගිහිල්ලා මෙහෙම ප්‍රශ්නයක් දැකපු ගමන් කියනවා ඔව් හිඟකම විසඳ ගන්න පුළුවන් කියලා. එතනම පේනව නේද පරස්පර විරෝධී අදහස් දෙකක් තියෙන්නේ කියලා. ඒ ඉන්න මතක තියාගන්න විභාගේ මොන විදියට ප්‍රශ්නේ දීලා තිබ්බත් හිඟකම පිළිබඳ ගැටලුව විසඳ ගන්න හම්බ වෙන්නේ නෑ කියන උත්තරේ තමයි ලියවෙන්නේ. එතකොට මෙතන ඊටමත් වැදගත් මෙන්න මේ දේ. ඊටා පිරිමැසුම් ලෙස සම්පත් භාවිතා කිරීම. දැන් හිඟකම පිළිබඳ ගැටලුව විසඳ ගන්නවද? මෙන්න මේමයි තර්ක කරන්නේ අපි. හිඟකම පිළිබඳ ප්‍රශ්නය විසඳ ගන්න නම් හිඟකමට හේතු වෙච්ච කාරණා වලට පිළිතුරු සපයන්න ඕන. හිඟකම පිළිබඳ ගැටලුව විසඳ ගන්න නම් හිඟකමට හේතු වෙච්ච කාරණාව වලට විසඳුමක් ලබා දෙන්න ඕන. හිඟකමට හේතු මොනවද පුතා? උවමනා අසීමිත වීම, සම්පත් සීමිත වීම. දැන් ඒ හේතු දෙකට යම්කිසි පිළියමක් ලබා දෙන්න පුළුවන් වුණොත් අන්න හිඟකම විසඳ ගන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ ඒ හේතු දෙකට පිළියමක්ද? දැන් මේ තියෙන්නේ හේතු දෙකට පිළියමක්ද? ඒ හේතු දෙකට පිළියමක් නෙමෙයි නේද මේක? මෙතෙන්දි කියන්නේ සම්පත් පිරිමැසුම් ලෙස භාවිතා කිරීම. ඒක දැන් අපි කියන්නේ ඒක පිළියමක් නෙමෙයි. දැන් සම්පත් පිරිමැසුම් ලෙස භාවිතා කිරීමෙන් ගැටලුවක් විසඳ ගන්න පුළුවන් කියලා කියනවා නම් ඒ ගැටලුවට හේතුව වෙලා තියෙන්න ඕනි පුතේ සම්පත් පිරිමැසුම් ලෙස භාවිතා නොකිරීම. නේද? සම්පත් පිරිමැසුම් ලෙස භාවිතා නොකිරීම නිසා ඇතිවෙච්ච ගැටලුවක් විසඳ ගන්න පුළුවන් වෙන්නේ සම්පත් පිරිමැසුම් ලෙස භාවිතා කිරීම මගින්. එහෙමනම් මේ ප්‍රශ්නේ උත්තරේ හරියනවා. නේද? සම්පත් පිරිමැසුම් ලෙස භාවිතා නොකිරීම මත ඇතිවෙච්ච ගැටලුවකට පිළිතුර වෙන්නේ සම්පත් පිරිමැසුම් ලෙස භාවිතා කිරීම. හැබැයි හිඟකම කියන ගැටලුවට හේතුව වුණේ සම්පත් පිරිමැසුම් ලෙස භාවිතා නොකිරීම නෙමෙයි. හිඟකමට ඒක හේතුවක් නෙමෙයි නම් මේ පිළියම යෙදුවයි කියලා නැත්තම් මේ උත්තරේ හොයාගත්තා කියලා හිඟකම කියන ගැටලුව විසඳෙන්නේ නෑ. ඒක තමයි පුතේ මේ උත්තරේ පුරාවටම ඔයාලට පැහැදිලි කරලා තියෙන්නේ. බලන්න. හිඟකම කියන එක මුලින් නිර්වචනය කරලා. දැන් ඔයාලත් විභාගෙට උත්තරේ ලියන විදිය බලන්න. මේ පැටර්න් එක හුරු වෙන්න. මුලින්ම හිඟකම නිර්වචනය කරමු. ඊළඟට මේ සම්පත් පිරිමැසුම් ලෙස භාවිතා කිරීම කියන එක පිළිබඳව පොඩි අදහසක් ඉදිරිපත් කළා නේද? පිරිමැසුම් ලෙස සම්පත් උපයෝජනය සිද්ධ වෙන්නේ කාර්යක්ෂම ලෙස සම්පත් උපයෝජනය වීමක්ලු. ඊළඟට මෙන්න පැහැදිලි කරනවා මේ පිරිමැසුම් ලෙස සම්පත් භාවිතා නොකිරීම හිඟකමට හේතුවක් නෙමෙයිලු. ඉතින් ඒක ලස්සනට ගලපලා ලියලා තිනවා. අකාර්යක්ෂම සම්පත් උපයෝජනය කියන්නේ පිරිමැසුම් ලෙස සම්පත් භාවිතා නොකිරීම. එතකොට මේ අකාර්යක්ෂම සම්පත් උපයෝජනය හිඟකමට හේතුවක් නෙමෙයි. හිඟකමට හේතුව වෙන්නේ මොකද්ද පුතේ? උවමනා සීමිත වෙන එකයි සම්පත් සීමිත වෙන එක. එහෙමනම් මෙන්න මේ ගැටලු දෙකට පිළියම් යොදන තාක්කල් හිඟකම කියන ගැටලුව ලෝකේ සදාටම පවතිනවා. ඒක තමයි මෙතන පැහැදිලිව ලියලා තියෙන්නේ. නේද? සම්පත් කාර්යක්ෂමව උපයෝජනය කරා කියලා හිඟකම නැති කරන්න බෑ.
ඒක ඇයි බැහැයි කියන්නේ? හිඟකමට හේතුව වෙන්නේ අකාර්යක්ෂම සම්පත් උපයෝජනය නොවන නිසා. නේද? right ඉතින් ඔන්න බලන්න තාර්කිකව අපිට මේ උත්තර ලියන්න පුළුවන්. විභාගෙදිත් හැමතිස්සෙම පුතේ ප්‍රශ්නයෙන් Tamanට උත්තරේ ගොඩනගා ගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන සංකල්ප බොහෝ දුරට පිළිතුර ලියනකොට පොඩ්ඩක් පැහැදිලි කරන්න. බලන්න ඒකේ පැහැදිලි කරලා තියෙනවා මෙන්න මේ මම කොටු කරලා තියෙන අදහස සහ හිඟකම පිළිබඳ ප්‍රශ්නය. ඔයාලත් දැන් මේ විභාගෙට A level විභාගෙට උත්තර ලියන පැටර්න් එක දැන් හුරුවේ. O level ක්‍රමයට A level ලියන්න යන්න එපා. හේතුව තමයි එහෙමනම් ඔයා ආපහු ලියන්න ඕනේ O level paper එක. නේද? O level paper එකට ලියපු විදිහටම A level paper එකට ලියන්න හිතන් ඉන්නවා නම් A level paper එකකට නෙමෙයි ඔයා ලියන්න ඕනේ ආපහු. O level paper එක. ඒ ඉඳ හොඳට මතක තියාගන්න. විභාගේ අපි උඩට යන්න නේද? ඉහළට යන්න අපි විභාගෙට උත්තර ලියන ස්ටෑන්ඩඩ් එක ඒ සම්මතයත් දියුණු කරගන්න ඕනේ. පහ වසරේ ශිෂ්‍යත්ව ලියපු විදියට නෙමෙයි අපි 11 වසරේ O level විභාගෙට උත්තර ලියන්නේ. ඊට වඩා ස්ටෑන්ඩඩ් එක වැඩි කරනවා. A level විභාගෙට ලියද්දි ඊටත් වඩා අපි ප්‍රශස්ත මට්ටමින් ලියන්න ඕනේ. කැම්පස් ගිහිල්ලා කැම්පස් විභාගෙට උත්තර ලියනකොට මේ සීනි බෝල විදියට උත්තර ලියන්න බෑ එතෙන්දී. A level වල උත්තර ලියනවට වඩා හාත්පසින්ම වෙනස් තාර්කික ක්‍රමයකට කැම්පස් එකේ උත්තර ලියන්න ඕනේ. ඒක ඔයගලන්ට පේනවනේ අපි අධ්‍යාපනයේ ඉහළට යන්න ඒකට අදාළ ස්ටෑන්ඩඩ් එකක් තියාගන්න ඕනේ. ඒ හින්දා දැම්ම හුරු වෙන්න O level ලියපු ක්‍රමයට නම් A level වල උත්තර ලියන්න හදන්න එපා. ඊට වඩා තාර්කිකව කල්පනා කරලා උත්තර ලියන්න ඕනේ. right. ඔන්න එහෙමනම් අපි මේ ආර්ථික විද්‍යාව තුළ සාකච්ඡා කරන පළවෙනි සංකල්පය ගැන සාකච්ඡා කරලා ඉවරයි. හැබැයි මතක තියාගන්න ඒක ගැන සාකච්ඡා කරලා ඉවරයි කියන්නේ දැන් මෙතනින් එහාට ඒක ගැන කතා කරන්නෙම නෑ කියන එක නෙමෙයි. මේ ආර්ථික විද්‍යාව ඔයගොල්ලෝ අවුරුදු 2ක් ඉගෙන ගන්නවා. අවුරුදු 2 පුරාවටම හිඟකම කියන වචනේ කියවෙනවා. ඒ හින්දා හොඳට මතක තියාගන්න. මේ සංකල්පය පිළිබඳව අපි දැන් සාකච්ඡා කරලා ඉවරුනාට අපේ මතකයේ තියෙන්න ඕනේ හැමදාට. right. අපි දැන් සාකච්ඡා කරන දෙවෙනි ආර්ථික විද්‍යාවට අදාළ සංකල්පය තමයි තේරීම. ලියා ගන්න. මෙතන තේරීම මේ තියෙන වචනේ. තේරීම. මතක තියාගන්න. මේ හිඟකම කියන සංකල්පයත් එක්කම බැඳිලා දන්වැලක් වගේ එකට එයාට පිටිපස්සෙන් එන කෙනෙක් තමයි තේරීම කියන සංකල්පය. මේ සංකල්ප 3-4ක් තියෙන එකට බැඳිලා තමයි යන්නේ. ඒත් බලන්න තේරීම කියන්නේ මොකද්ද කියලා. දැන් අපේ ජීවිතෙත් අපි ඕන තරම් තේරීම් කරනවා නේද? දැන් තේරීම් කරන්න වෙන්නේ ඇයි පුතේ? අපිට අපිට විකල්ප ගොඩක් තියෙනවා නේද? විකල්ප ගොඩක් තියෙන නිසා අපි යන්න තේරීමක් කරනවා. එතකොට එක විකල්පයයි නම් තියෙන්නේ තේරීමක් කරන්න ඕනේද? එතකොට ඕනේ නේද? දැන් අපි නිකන් සරලව හිතමුකෝ අපි ගෙදර තියෙන හැම භාණ්ඩයක්ම එක විකල්පයක් නෙමෙයි විකල්ප ගොඩකට පාවිච්චි කරනවා. අපි නිකන් මේ හිතමුකෝ ඇඳ නිදා ගන්න විතරයි නම් පාවිච්චි කරන්නේ. ඇඳ. දැන් ඕකේ තෝරන්න දෙයක් තියනවාද? ඇඳට ගිහිල්ලා අපි උඩ පැන පැන ඉන්නවද? ඇඳ පාවිච්චි කරන්නේ නිදා ගන්න විතර නම් අපි ගියා නිදාගත්තා. ආයෝගේ තෝර ඉන්න දෙයක් නේ. පුටුවක් ගන්නකො. වාඩි වෙලා ඉන්න නෙදී. දැන් එහෙමනම් මොකද්ද අපි තෝර ඉන්නවද මොකක් හරි දෙයක්? ගියා පුටුවෙන් වාඩි වුණා එතනින් ඉවරයි. තෝරන්න දෙයක් නෑ. හැබැයි සමහරක් අවස්ථාවලදී රුපියල් 100ක් ගන්නකො. දැන් රුපියල් 100න් තෝරන්න දෙයක් තියෙනවද නැද්ද? අපි කඩේට ගියා එකපාරට මොනවා හරි අරගෙන එනවද? නේ. රුපියල් 100 ගත්තාම අපිට පේනවා මේ රුපියල් 100න් කරගන්න පුළුවන් විකල්ප වැඩ රාජකාරි ගොඩක් තියෙනවා. නේද? විකල්ප ප්‍රයෝජන ගොඩක් තියෙන රුපියල් 100කින්. ඉතින් ඔය විකල්ප ප්‍රයෝජන අතරින් අපිට වඩාත්ම ගැළපෙන විකල්ප ප්‍රයෝජනය තමයි අපි තෝරගන්න ඕනේ. නේද? අන්න එතකොට අපි කියනවා එහෙමනම් විකල්ප අවස්ථා ගොඩක් තියෙන තැනක
අපිට එකක් තෝරගන්න වෙනවා. එකක් තෝර ගැනීමට තමයි අපි කියන්නේ තේරීම කියලා. ඒක දැන් ඔන්න බලන්න අපි කලින් කතා කරපු සංකල්පයට මේක සම්බන්ධ වෙන විදිය. හිඟකමක් තියෙන අවස්ථාවක අනිවාර්යෙන්ම තේරීමක් සිදු කළ යුතුමලු. එතකොට මේ හිඟකම කියන ගැටලුව ලෝකේ තියෙනවා නම් අනිවාර්යෙන්ම තේරීමක් කරන්නත් වෙනවලු. ඒ තේරීමක් කරන්න සිදුවීම පුජ්‍යලයකටත් සමාජයටත් රටටත් මේ ලෝකෙටමත් එකම විදිහට බලපානවලු. ඒ කියන්නේ ඒක හැමෝටම පොදුයි. හිඟකම හැමෝටම පොදුයි වගේ තමයි තේරීමත් හැමෝටම පොදු වෙච්ච ගැටලුවක්. ඊළඟට කියනවා මේ ආර්ථික විද්‍යාව තුල සෑම විටම සාකච්ඡා කරන්න පුතේ මේ රටේ තියෙන සම්පත් සීමිතයි, මිනිස්සුන්ගේ උවමනා අසීමිතයි. මේ සම්පත් වලින් ගන්න පුළුවන් විකල්ප ප්‍රයෝජන ගොඩක් තියෙනවා. ඒ නිසා නිවැරදිම තේරීම සිද්ධ කළ යුතුයි කියන එක තමයි ආර්ථික විද්‍යාවේ හැමතිස්සෙම කියන්නේ. සම්පතක් පාවිච්චි කරනකොට නිවැරදිම ප්‍රයෝජනය සඳහා ඒ සම්පත තෝරගන්න කියලා සෑම විටම ආර්ථික විද්‍යාව කියන්නේ. එතකොට අපිට පේනවා ආර්ථික විද්‍යාවේ හැමතිස්සෙම කියන්නේ නිවැරදි තේරීම කරන්න. අන්නේ නිසා අපි කියනවා ආර්ථික විද්‍යාව කියන්නේ තේරීම පිළිබඳ විද්‍යාව කියලා. ඒ කියන්නේ හැමතිස්සෙම උගන්වන්නේ විකල්ප අතරින් හොඳම තේරීම කරන්න. දැන් මේ ඔයගලන්ට උගන්වන්නෙත් ඒක නිසා. අපි දැන් ඔයගලන්ට කියවනේ මේ ලෝකේ තියෙන සම්පත් ඉතාමත් සීමිතයි. මිනිස්සුන්ගේ උවමනා සීමිතයි කියලා. ඒතර අපිට පේනවා මේ ලෝකේ තියෙන සම්පත් තාමත් වටිනවා මිනිස්සුන්ගේ උවමනා එක්ක සංසන්දනය කරා. එහෙමනම් මේ වටින සම්පත් අපරාධේ නිර්පරාධේ අපි කියන්නේ ඒක විනාශ කරලා දාන්න නරකයි. ඒ සම්පතෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ගැනීම සඳහා නිවැරදිම තේරීම කරන්න කියලා. ඒ නිසා තමයි කියන්නේ ඔයගොල්ලෝ රුපියල් 100ක් හම්බ වුණොත් හොඳට කල්පනා කරලා බලලා ඒක වියදම් කරන්න. හොඳම තේරීම කරන්න. මොකද මේ රුපියල් 100 එතනින් පස්සේ ආයෙ වාට නැති වෙනවා. නේද? ඒ කියන්නේ සල්ලි සීමිතයි. එහෙනම් මේ ලැබිච්ච සම්පතෙන් උපරිම ප්‍රයෝජන ගන්න. right. ඉතින් ඔන්න ඔය විදිහට අපි කියනවා ආර්ථික විද්‍යාව කියන්නේ තේරීම පිළිබඳ විද්‍යාවක්. ඇයි එහෙම කියන්නේ? මේ තේරීම පිළිබඳව නැත්නම් ආර්ථික විද්‍යාවේ හරය තමයි තේරීම විදියට අපි සලකන්නේ. ඒ වගේම මේ තේරීම කියන ගැටලුව පුජ්‍යලයකට සමාජයකට මෙන්ම රටකටත් පොදුයි. මෙන්න මේ කියන කාරණා දෙක නිසා තමයි ආර්ථික විද්‍යාව තේරීම පිළිබඳ විද්‍යාවක් විදියට සලකන්නේ. ඊළඟට අපි මෙතන දැන් ලියනවා තේරීමට හේතු දෙකක්. අපි කලින් කතා කරා පුතේ මොකද්ද? හිඟකමට හේතු දෙක. හිඟකමට හේතු දෙක අපි වෙනම මතකේ තියාගන්න ඕනේ. තේරීමට හේතු දෙක අපි වෙනම මතක තියාගන්න ඕනේ. පළවෙනි හේතුව තමයි හිඟකම. ආන්න බලන්න. තේරීමට හේතුව වෙන්න එක හේතුවක්ලු හිඟකම කියලා උඩින් කතා කරපු කෙනා. මෙතන ලියාගන්න හිඟකම. දෙවෙනි එක තමයි මෙතනින් ලියාගන්න සම්පත්වල විකල්ප ප්‍රයෝජන පැවතීම. සම්පත්වල විකල්ප ප්‍රයෝජන පැවතීම. එතකොට ඔන්න අපි කියනවා හිඟකමත් එක්ක සම්පත්වල විකල්ප ප්‍රයෝජනත් පැවතුනොත් අන්නේ වෙලාවේ අනිවාර්යෙන් ඒ ආර්ථිකය තේරීමක් සිදු කළ යුතුමයි කියලා. right ඔන්න තේරීමක් කරනකොට දැන් මෙන්න තවත් අපි ප්‍රශ්නයක් නැත්නම් සංකල්පයක් ගොඩනගා ගන්නවා මූලික ආර්ථික ප්‍රශ්න කියලා. මේක එන්න කලින් මම මේ තේරීම කියන එකෙන් ඕගොල්ලන්ට එක පැහැදිලි කරන්න. අපි කියනවා පුතේ සෑම පුජ්‍යලයක්ම තේරීමක් සිදු කළ යුතුයි. සෑම සමාජයක්ම තේරීමක් සිදු කළ යුතුයි. සෑම රටක්ම තේරීමක් සිද්ධ කළ යුතුයි කියලා. අපි රටක් විදියට ගත්තොත් පුතේ රටක සියලුම සම්පත් ටික පාවිච්චි කරලා ඒ රටේ ඉන්න මිනිසුන්ගේ උවමනා තෘප්තිමත් කරන්න යනකොට ඒ රට විසින් ප්‍රධාන තේරීම් තුනක් කරන්න ඕන. ප්‍රධානම තේරීම්
3ක් කරන්න ඕනේ. අන්නේ ප්‍රධාන තීරීම් 3ට කියන නම තමයි මොනවද? මූලික ආර්ථික ප්‍රශ්න කියන්නේ. එහෙනම් දැන් මේ මූලික ආර්ථික ප්‍රශ්න කියන සංකල්පය හැදෙන්නේ අර තීරීම කියන සංකල්පය නිසා නේද? තීරීම එක කොටසක් තමයි මූලික ආර්ථික සංකල්ප කියන්නේ. රයිට් මේ ටික කියවලා බලන්න. එතකොට පුතේ දැන් මූලික ආර්ථික ප්‍රශ්න කියන මෙන්න මේ වචනය විභාගෙට ඕගොල්ලන්ට මෙහෙම අහන්නත් පුළුවන්. මූලික තේරීම් තුන මොනවාද? මූලික තේරීම් තුන මොනවාද කියලා ඇහුවත් මූලික ආර්ථික ප්‍රශ්න මොනවාද කියලා ඇහුවත් අපිට ලියන්න තියෙන උත්තරය තමයි මේ තියෙන්නේ. ඒකට එහෙමනම් අපි හොඳට මතක තියාගන්න ඕනේ යම්කිසි ප්‍රශ්නයක් අහන්න පුළුවන් පැතිකඩයන් මොනවද? මොන ආකාරයෙන්ද ප්‍රශ්නයක් අපෙන් අහන්න පුළුවන්. මූලික ආර්ථික ප්‍රශ්න මොනවාද කියලා ඇහුවොත් අපි උත්තරේ කියන්නේ කුමක් කොපමණ නිපදවනවද? කෙසේ නිපදවනවද? කා සඳහා නිපදවනවද? ආර්ථිකයක ප්‍රධාන තේරීම් තුන මොනවාද කියලා ඇහුවොත් ඒත් අපි ලියන්නේ කුමක් කොපමණ නිපදවනවද? කෙසේ නිපදවනවද? කා සඳහා නිපදවනවද? දැන් මම මේක කෙටි කරලා මේ විදිහට කියන්නම් පුතේ. කටපාඩම් කරනකොට මෙහිම කටපාඩම් කරන්න. කුමක් කොපමණ කෙසේ කා සඳහා නිපදවනවද? බලන්න එකපාරින් මේ කාරණා තුනම කටපාඩම් කරනවා. කුමක් කොපමණ කෙසේ කා සඳහා නිපදවනවාද? ඒ තමයි මූලික ආර්ථික ප්‍රශ්න හෙවත් ප්‍රධාන තේරීම් තුන. හරි නේද? රයිට් අපි එහෙමනම් දැන් මේ එක මූලික ආර්ථික ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කරමු. පළවෙනියට අහන්නේ කුමක් කොපමණ නිපදවනවද? මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? රටේ මොන භාණ්ඩද හදන්නේ? ඒ වගේම ඒ භාණ්ඩ වලින් කොපමණ ප්‍රමාණයක් බැගින් හදනවද? දැන් ඕනම රටක් මේ තීරණය ගන්න ඕනේනේ නේද? ඒ රටේ හදන භාණ්ඩ මොනවද? ඒ වගේම හදන භාණ්ඩ ප්‍රමාණය කොච්චරද? නිකන් අපි අපේ ගෙදරට ඇප්ලයි කරමුකෝ. අපේ ගෙදර මොන දේවල්ද තියෙන්නේ? මොන දේවල්ද අපේ ගෙදර තියාගන්නේ? ඒ වයින් කොච්චරක් අපේ ගෙදර තියාගන්නවද? කුමක්ද කොපමණද? ඒක පුතේ ගෙදරටත් අදාළයි, සමාජයටත් අදාළයි, රටටත් අදාළයි. ඒකේ වෙන්නේ මෙන්න මෙහිමයි. හැබැයි මතක තියාගන්න දැන් මොකද්ද හදන්නේ? කොච්චරක් හදනවද කියන එක තීරණය වෙන්නේ මොකක් මතද? ඒ රට සතුව තියෙන සම්පත් ප්‍රමාණය මත නේද? අපි ගෙදර ගමුකෝ. එතකොට ඕගොල්ලන්ට හොඳට මේක තේරෙනවා. දැන් අපි කියනවා අපේ ගෙදරට කෑමට අපි එළවලු ගේමු කියලා. එතකොට මොකද්ද ගේන්නේ? එළවලු. ඉතින් කුමක්ද කිව්වම ඉතින් එළවලුත් නම් කරන්න පුළුවන් එක එක જાතිය. කොච්චරක් ගේනවද? එළවලු ගේනවා. මෙන්න මේ එළවලු ගේනවා. ඒ වයින් ග්‍රෑම් 250 ගාන ගේනවද 500 ගාන ගේනවද කිලෝ 1 ගාන ගේනවද කියලා තීරණය කරනවා. කොපමණ ගේනවා. දැන් එළවලු ගේන ප්‍රමාණය තීරණය කරන ප්‍රධාන සාධකය මොකක්ද? අපේ අතේ තියෙන සල්ලි ප්‍රමාණය නේද? දැන් අපේ අතේ තියෙන රුපියල් 500යි නම් අපිට පුළුවන් ද කැරට් කිලෝ 5කුයි, අල කිලෝ 5කුයි, ලුණු කිලෝ 5කුයි කිය? බෑනේ. මොකද්ද ගේන්නේ කොච්චරක් ගේනවද කියලා අපි තීරණය කරනවා අල කිලෝ 5යි, ලුණු කිලෝ 5යි, කැරට් කිලෝ 5යි කියලා. එහෙම තීරණය කරාට වැඩක් තියනවද අතේ සල්ලි නැතුව? ඒ අතේ තියෙන සල්ලි ප්‍රමාණයට තමයි පුතේ කියන්නේ අපි සතුව තියෙන සම්පත් ප්‍රමාණය කියලා. දැන් එතකොට බලන්න මේ ප්‍රශ්නයට අපි උත්තර හොයන්න යනවනම් මොන භාණ්ඩයද හදන්නේ කොච්චරක් හදනවද කියන එක තීරණය කරන්න යනකොට අපි මුලින්ම බලන්න ඕනේ මොකද්ද? අපි ළඟ තියෙන සම්පත් ප්‍රමාණය. එහෙනම් අපි ළඟ තියෙන සම්පත් ප්‍රමාණය මත තමයි අපි මොන භාණ්ඩයද හදන්නේ ඒකෙන් කොච්චරක් හදනවද කියලා තීරණය කරන්නේ. එහෙනම් ඇත්තටම මෙතන තියෙන්නේ මොකද්ද පුතේ? හදන භාණ්ඩෙවත් ඒකෙන් කොච්චරක් හදනවද කියන එකවත් නෙමෙයි. අපි ළඟ කොච්චරක් සම්පත් තියෙනවද? ඒ සම්පත් වලින් කොච්චර ප්‍රමාණයක්
එක් එක් භාණ්ඩය සඳහා වෙන් කරනවද කියන එක. එතකොට අපිට කියන්න පුළුවන් අපි ළඟ තියෙනවා සම්පත් මෙච්චරක්. ඒකෙන් ඒ සම්පත් වලින් කොටසක් අපි මෙන්න මේ භාණ්ඩය හදන්න දානවා. ඔන්න බලන්න. ඒක පොඩි ප්‍රමාණයක් දානවා. ඊළඟට තවත් සම්පත් ප්‍රමාණයක් මෙන්න මේ වගේ භාණ්ඩයක් හදන්න දානවා. එතකොට බලන්න මොන භාණ්ඩෙද හැදෙන්නේ? ඒවැයින් කොච්චරක් හැදෙනවද කියන එක තීරණය වෙන්නේ පුතේ රටේ තියෙන සම්පත් වලින් ඒ භාණ්ඩය සෑදීම සඳහා වෙන් කරන සම්පත් ප්‍රමාණය මත. මම අපි කතා කරපු උදාහරණයම ගන්නම්. අපේ යතේ රුපියල් 500යි තියෙන්නේ. අපි එළවලු ගේන්න ඕනේ. අපි කියනවා රුපියල් 200ක් දෙන්නම් කැරට් ගේන්න. රුපියල් 150ක් දෙන්නම් ඕංචි ගේන්න. තව රුපියල් 150ක් දෙන්නම් ලුණු ගේන්න. දැන් එතකොට අපේ අතේ තිබ්බ සම්පත අපි බෙදලා දුන්නා නේද? ඒ බෙදලා දෙන විදිය අනුව අපිට ගෙදරට ගේන්න පුළුවන් එළවලු ප්‍රමාණය තීරණය වුණා නේද? එතකොට කැරට් ගේන්නේ කොච්චරකද? බෝංචි ගේන්නේ කොච්චරකද? ලුණු ගේන්නේ කොච්චරකද කියලා දැන් නිකම්ම තීරණය වෙලා තියෙනවා. නේද? කැරට් කිලෝ එකක්ද ගේන්නේ දෙකක්ද ගේන්නේ පහක්ද ගේන්නේ කියන එක තීරණය වුණේ කොහමද? අර කැරට් ගෙනීම සඳහා වෙන් කරපු සම්පත් ප්‍රමාණය මත. ඒ නිසා හොඳට මතක තියාගන්න. මොකක්ද හදන්නේ? කොච්චරක් හදනවද කියන එක තීරණය වෙන්නේ පුතේ ඒ භාණ්ඩය සඳහා රටේ තියෙන සම්පත් වෙන් කරන ප්‍රමාණය මත. ලොකු සම්පත් ප්‍රමාණයක් වෙන් කරොත් ඒ භාණ්ඩෙන් ගොඩක් හැදෙනවා. ඒ රටේ තියෙන සම්පත් වලින් ඉතාමත් සුළු ප්‍රමාණයක් නම් වෙන් කරන්නේ. එතකොට මේ භාණ්ඩයෙන් හැදෙන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක් විතරයි. මම අපි ප්‍රායෝගික උදාහරණයක් කියන්නම්. තාමත් ඕගොල්ලන්ට ඔන්ලයින් ඉගෙන ගනිද්දී සිග්නල් හරියට තියෙනවද? දුරකථන පහසුකම් හරියට තියෙනවද කියලා බලන්න. ඒවා අපේ රටේ නෑ මේ තරම්. ඉන්ටර්නෙට් ෆ්‍රීද අපේ රටේ? ඔයාලා නිකන් මේව සාමාන්‍ය දැනීමට එකතු කරගන්න. නෙදර්ලන්තය, අයර්ලන්තය, ස්විට්සර්ලන්තය ඔය ලන්ත තියෙන්නේ පුතේ. එංගලන්තේ වගේ ලන්ත ටික. ඔන්න ඔය රටවල් ලන්තය කියලා ඉවර වෙන රටවල් වලින් 90%ක් වගේ රටවල් වල පුතේ ඉන්ටර්නෙට් ෆ්‍රී හැමෝටම. ඒ වගේම රටේ ඉන්න ජනගහනයෙන් 90%කට වඩා ඉන්ටර්නෙට් පහසුකම තියෙනවා. දැන් ඊ රටවල් වල එහෙම වෙන්න අපේ රටේ මෙහෙම වෙන්නත් හේතුව මොකද්ද කියන්නකෝ? අපේ රටේ සිග්නල් හොයන්න ගස් උඩ නගින්න ඕන. නේද? මේ කලුතර වාඩිය මංකඩ අපේ ගෙදරටත් සිග්නල් නැත්තම් තව මොනවද කතා? එතකොට නිකන් හිතලා බලන්න අපේ රටේ මේ දුරකථන පහසුකම් මේ දුරකථන ජාලවල සිග්නල් පහසුකම් ලබා දෙන්න ප්‍රමාණවත් සම්පත් ප්‍රමාණයක් වෙන් කරලාද? තාමත් වෙන් කළාද? නෑ. අපේ රටේ මේ IT පැත්තට පුතේ රටේ තියෙන සම්පත් වලින් වෙන් කරන්නේ 100%කටත් වඩා අඩු ප්‍රමාණයක්. ඒ සම්පත් වෙන් කරන ප්‍රමාණය මත තමයි පුතේ ඒ භාණ්ඩයෙන් හැදෙන ප්‍රමාණය තීරණය වෙන්නේ. දැන් අපේ රටේ ඕන තරම් සිගරට් අරක්කු තියෙනවා. ඒව කොහොමද දෙන්නේ? ඒ කියන්නේ ඒව නිෂ්පාදනය කිරීම සඳහා රටේ සම්පත් වලින් ලොකු ප්‍රමාණයක් වෙන් කරලා. හැබැයි අපේ රටේ වෛද්‍ය සේවය ගත්තොත් අධ්‍යාපනය ගත්තොත් 100ට 1යි 100.0 ගානයි වෙන් කරන්නේ. එතකොට ඒවයි ලැබෙන ප්‍රමාණයත් අඩු වෙලා යනවා. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න කුමක් කොපමණ නිපදවනවද කියන ගැටලුවෙන් ඇත්තටම අදහස් කරන්න පුතේ රටේ තියෙන සම්පත් ටික බෙදා වෙන් කරන ආකාරය. රටේ තියෙන සම්පත් වලින් එක් එක් භාණ්ඩය නිෂ්පාදනය සඳහා කොච්චරක් වෙන් කරනවද කියන අදහස තමයි මේ ප්‍රශ්නයෙන් අදහස් වෙන්නේ. රයිට්. එතකොට අපි වෙනම් මෙතන මුලින් කාරණාව ලියාගෙන ඉමු. ඊට පස්සේ අපි මේ ඊතුරු කාරණා බලමු. දැන් මම මෙච්චර පැහැදිලි කරේ පුතේ ආයේ මේවා අමතක වෙන්න බැරි නිසා හොඳේ. මොකද බහුතරයක් ළමයින්ට මේ ප්‍රශ්නේ තේරුම දන්නේ නැහැ. ඉතින් දැන් ඔන්න මම පැහැදිලි කරා ගොඩක්. ඒ ඉඳ එක හොඳට මතක තියාගන්න. රයිට් මෙතනින් ලියා ගන්න මම මේ කියන එක හිඟ සම්පත් භාවිතා කරමින්
නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ අතරින් නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ අතරින් කුමන භාණ්ඩයක් නිෂ්පාදනය සඳහා කුමන භාණ්ඩයක් නිෂ්පාදනය සඳහා සම්පත් බෙදා වෙන් කරන්නේද යන්නහා සම්පත් බෙදා වෙන් කරන්නේද යන්නහා කොපමණ ප්‍රමාණයක් වෙන් කළ යුතුද යන්න කොපමණ ප්‍රමාණයක් වෙන් කළ යුතුද යන්න මෙමගින් අදහස් වේ මෙමගින් අදහස් වේ දැන් ඒකෙදී අපි මෙන්න මේ කොටසත් ටිකක් මතක තියාගන්න මේක විභාගයට අත්‍යවශ්‍යම උත්තරයක් නෙමෙයි රටක තියෙන ඔක්කොම භාණ්ඩ පුතේ වර්ග දෙකකට ඇතුල් කරත හැකි ඒ භාණ්ඩ වර්ග තමයි එක්ක පරිභෝජන භාණ්ඩ නැත්නම් ප්‍රාග්ධන භාණ්ඩ පරිභෝජන භාණ්ඩ කියන්නේ පුතේ මම කලිනුත් ඕගලන්ට අර අපි සංසන්දනය කිරීමේදී මතකද භාණ්ඩ වර්ග සංසන්දනය කරා මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ඉෂ්ට කරන භාණ්ඩ වලට කියනවා පරිභෝජන භාණ්ඩ ඒ පරිභෝජන භාණ්ඩ සකස් කිරීම සඳහා අවශ්‍ය කරන භාණ්ඩ වලට කියනවා ප්‍රාග්ධන භාණ්ඩ කියලා. ඒ කියන්නේ කර්මාන්ත ශාලා, යන්ත්‍රෝපකරණ, මෝටර් රථ, කර්මාන්ත ශාලාවල තියෙන මෝටර් රථ, ඉඩම්, ගොඩනැගිලි, අන්න ඒ වගේ දේවල් තමයි ප්‍රාග්ධන උපකරණ වෙන්නේ. ඒ ප්‍රාග්ධන උපකරණ පාවිච්චි කරලා තමයි පුතේ පරිභෝජන භාණ්ඩ හදන්නේ. නැත්නම් ප්‍රාග්ධන භාණ්ඩ පාවිච්චි කරලා තමයි පරිභෝජන භාණ්ඩයක් හදාගන්නේ. හොඳට මතක තියාගන්න මේ දේ. පරිභෝජන භාණ්ඩයකින් වෙන්නේ తాවකාලික සැපක් ලබා දීම විතරයි. හැබැයි ප්‍රාග්ධන භාණ්ඩයකින් අපේ ඉදිරි අනාගතය කොයිතරම් වෙයිද කියන එක තීරණය වෙනවා. ඉතින් රටක ඒ නිසා බලන්න ඕනේ රටේ තියෙන සම්පත් වැඩිපුර වෙන් කරන්නේ පරිභෝජන භාණ්ඩ නිෂ්පාදනය කරන්නද එවන් නැත්නම් ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහාද කියලා තීරණය කරන්න. ඔයගලන්ට මතක ඇති ඔයගලන්ට ඉස්සරහට එනවා පුතේ සංකල්පයක් අපි ඒක ඉදිරියට සාකච්ඡා කරමු. මතක තියාගන්න මෙන්න මේම. පරිභෝජන භාණ්ඩ සඳහා වැඩිපුර සම්පත් වෙන් කරන ආර්ථිකයක ප්‍රාග්ධන භාණ්ඩ හැදින්නේ අඩුවේ. ප්‍රාග්ධන භාණ්ඩ මත තමයි පුතේ රටක ආර්ථික වර්ධනය තීරණය වෙන්නේ. අඩුවෙන් ප්‍රාග්ධන භාණ්ඩ හැදෙනවා නම් අඩුවෙන් තමයි ආර්ථිකයේ වර්ධනය වෙන්නේ. හැබැයි රටේ තියෙන සම්පත් වලින් වැඩි සම්පත් ප්‍රමාණයක් ප්‍රාග්ධන භාණ්ඩ නිපදවීම සඳහා පාවිච්චි කරනවා නම් අන්න ඒ වෙලාවේදී తాවකාලිකව පරිභෝජන භාණ්ඩ නිෂ්පාදනය අඩු වෙනවා. ඒ කියන්නේ తాවකාලිකව අපිට පොඩි මේ දුකක් විඳින්න වෙනවා. හැබැයි මේ ප්‍රාග්ධන භාණ්ඩ වැඩිපුර හැදෙන නිසා අනාගතයේ ආර්ථිකය ඉතා ඉක්මනින් වර්ධනය වෙනවා. මතක තියාගන්න සිංගප්පූරුව කියන්නේ 1940 ගණන් 50 ගණන් වලදී අඩුවෙන් පරිභෝජන භාණ්ඩ හදලා වැඩියෙන් ප්‍රාග්ධන භාණ්ඩ හදලා අද වෙනකොට ලෝකේ ඉහළින්ම ඉන්න රටක්. අද ඒගොල්ලෝ පුතේ ප්‍රාග්ධන භාණ්ඩත් වැඩිපුර තියෙනවා පරිභෝජන භාණ්ඩත් ඒගොල්ලෝ ළඟ වැඩිපුර තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒ 1940 ගණන් 50 ගණන් වලදී කරේ රටේ තියෙන සම්පත් වලින් වැඩි ප්‍රමාණයක් ප්‍රාග්ධන භාණ්ඩ හදන්න යොදවුවේ. අපි එදා ඉඳන්ම කරේ රටේ තියෙන සම්පත් වලින් වැඩි ප්‍රමාණයක් පරිභෝජන භාණ්ඩ හදන්න යොදවුවේ. ඔයගොල්ලන්ට නිකන් කියන්නම් අපේ රටේ රජය ගත්තොත් එහෙම අපේ රටේ රජය වියදම් කරන මුදල් වලින් 80%කට වඩා වියදම් කරන්නේ පරිභෝජන භාණ්ඩ හදන්න. 120ක් වගේ ප්‍රමාණයක් තමයි ප්‍රාග්ධන භාණ්ඩ හදන්න වියදම්. එතකොට හිතා ගන්න පුළුවන් නේද රට කොයිතරම් ඉස්සරහට යයිද කියලා. right. මම මේ රජය කියලා කිව්වේ දේශපාලන පක්ෂයක් නෙමෙයි හොඳේ. 1948 ඉඳන් මේ වෙනකම් පවතිච්ච රජයන් කියන එක තමයි මම අදහස් කරේ. right. ඊළඟට මෙන්න මේක ඉතාමත් වැදගත්. මේක හොඳට මතක තියාගන්න. මේ කුමක් කොපමණ නිෂ්පාදනය කරන්නේද කියන ප්‍රශ්නයට සමාන වචනයක් තියෙනවා. ඒ තමයි සම්පත් බෙදා වෙන් කිරීමේ ගැටලුව. මේ ප්‍රශ්න දෙකෙන්ම අදහස් කරන්නේ එකම අදහස. නේද? අපි කිව්වනේ දැන් සම්පත් බෙදා වෙන් කිරීම තමයි
මේ ප්‍රශ්نين සාකච්ඡාවේ. එහෙමනම් ඇත්තටම මෙතන තියෙන්නේ සම්පත් බෙදාවෙන් කිරීම පිළිබඳ ගැටලුවක්. ඒ ගැටලුව විසඳ ගන්නවා නම් කුමක් කොපමණ නිපදවනවද කියන ගැටලුව නිකම්ම විසඳිලා ගිහිල්ලා කියන එක තමයි කියන්නේ. ඒ හින්දා මේ එකම ප්‍රශ්නය අහන්න පුළුවන් විදි දෙකක් තියෙනවා නේද? ඒතර සම්පත් බෙදාවෙන් කිරීම පිළිබඳ ගැටලුව කියන්නේ මොකක්ද කියලා ඇහුවත් කුමක් කොපමණ නිපදවන්නේද කියන ගැටලුව මොකක්ද කියලා ඇහුවත් දෙකටම අපි කියන්නේ එකම උත්තරේ. මේ කොටසත් පොඩ්ඩක් නිකන් කියව ගන්න. මේ වීඩියෝ එක දික් වෙන නිසා මම මෙතනින් මේ වීඩියෝ එක අවසන් කරන්නම්. ඊළඟ වීඩියෝ එකකින් මම මේ කෙසේ නිෂ්පාදනය කරන්නේද කියන මූලික ආර්ථික ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කරන්නම්.